හරි. එහෙනම් පුතේ ජයග්‍රාහී හිමිදිරියේ අපි අලුත් මේකකය සම්භාවිතාව පටන් ගමු. විභාගයට අත්‍යවශ්‍ය පාඩමක් තමයි සම්භාවිතාව පාඩම. සම්භාවිතාව ලියා ගන්න. सामान्य पेल विभागे लකුණු 10ක ප්‍රශ්නයක් සම්භාවිතාවෙන් ඔයාලට අනිවාර්යෙන්ම ලැබෙනවා. කෙටි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ මේන් ගානක් තියෙනවා. හරි නේද? ඒක නිසා හැමෝටම මේ ගාන හදන්න පුළුවන් වෙන්න ඕන පාඩම ඉවර වෙද්දී මේක අංග සම්පූර්ණව. හරි නේද? රයිට්. මුල ඉඳලා කරලා දෙන්නම්. එතකොට ඔයාලට මේක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. දැන් ටියුට් එක නැති එක නම් මට කරගෙන යෑමේදී ලොකු බාධාවක් වෙනවා. මම කලිනුත් කිව්වා. හරි. ඉස්සෙල්ලම මේ සම්භාවිතාව ගැන කතා කරනකොට නිතරම ඇහෙන මාතෘකාවක් තමයි පුතේ මේ නියදි අවකාශය කියන එක. නියදි අවකාශය. එහෙනම් හැමෝම ලියා ගන්න අනුමාතෘකාව නියදි අවකාශය. හැමෝම ලියා ගන්න මාතෘකාව අනුමාතෘකාව නියදි අවකාශය. මේ නියදි අවකාශයේ සංකේතය තමයි S අකුර capital S. capital S නියදි අවකාශය. හරි ලියන්නකෝ. නියදි අවකාශය S අකුර දාගන්න. හරි. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි මොකද්ද පුතේ නියදි අවකාශය කියලා කියන්නේ? කාටද කියන්න පුළුවන්? අපි අහමු බලන්න. කොල්ලෙක්ගෙන් අහමු. චිරාන් කියන්න මේ නියදි අවකාශය කියන්නේ මොකද්ද? දන්නවද? කාටද දෙන්න පුළුවන් ලස්සන උත්තරයක්? සර් නියදි අවකාශය කියන්නේ මේක තමයි. මලීෂා මොකද්ද නියදි අවකාශය කියන්නේ? මේක නැතුව සම්භාවිතාව ගැන කතා කරලා වැඩක් නැහැ ළමයි. සමහර දේවල් තියෙනවනේ මූලික කාරණා ටික නැතුව කතා කරලා වැඩක් නැහැ. කාටේ කියන්න පුළුවන්? බිහාර ආවේ නැහැනේ ටෙස්ට් එක ලියන්න. බිහාර මොකද්ද නියදි අවකාශය කියන්නේ? කවුරුවත් දන්නේ නැහැ. සසම්භාවී පරීක්ෂණයක් කරනකොට ලැබෙන සියලුම ප්‍රතිඵල. අන්න හරි. යම් පරීක්ෂණයක් කරනකොට ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකයට කියනවා නියදි අවකාශය කියලා. යම් පරීක්ෂණයකදී ලැබිය හැකි සියලු ප්‍රතිඵල අඩංගු කුලකය එහි නියදි අවකාශය ලෙස හඳුන්වයි. ලියමුනේ. රයිට් ලියමු යටින්. යම් පරීක්ෂණයකදී ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් යම් පරීක්ෂණයකදී ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකය නියදි අවකාශය ලෙස හඳුන්වයි. නියදි අවකාශය ලෙස හඳුන්වයි. සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකය නියදි අවකාශය ලෙස හඳුන්වයි. උදේ පන්තියේ සහන් ඉන්නවද? සහන් ඇවිල්ලා ඉන්නේ පන්තියට. ඉක්මනට ගියා.
හරි මේ උදාහරණයක් ලියමු අංක 1 ලියන්න අංක 1 සමබර ධාතු කැටයක් උඩ දැමීමේ නියති අවකාශය ලියන්න 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 හරි ඔක ලියනකොට ළමයි මේ සංගල වරහන් තුල ලියන්න ඕනේ මොනවා එන්නේ සමබර ධාතු කැටයක් උඩ දැමීමේ නියති අවකාශය 1 ලැබෙන්න පුළුවන් 2 ලැබෙන්න පුළුවන් 3 ලැබෙන්න පුළුවන් 4 ලැබෙන්න පුළුවන් 5 ලැබෙන්න පුළුවන් 6 ලැබෙන්න පුළුවන් මේක තමයි S නියති අවකාශය S හරිද දැන් පුතේ මේ මට කියන්න මේ NS කීයද NS දන්නවද මේ NS කියන්නේ මොකක්ද ඒකත් වැදගත් කාරණයක් NS කියති දන්නේ NS කියන්නේ මොකද්ද අවයව ගණන NS පුතේ 1 2 3 4 5 6යි අවයව 6යි NS 6යි අපි ඕනම පරීක්ෂණයක මේ සම්භාවිතාව ලියනකොට සම්භාවිතාව යටින් දාන්නේ NS දැනට දාන්නේ NS මුළු අවයව ගණන උඩට දාන්නේ අදාළ සිද්ධියේ අවයව ගණන එතකොට ඊට අදාළ සම්භාවිතාව වෙනවා හරි නේද right තව එක උදාහරණයක් ලියමු ලියන්න අංක 2 කාසියක් උඩ දැමීමේදී ලැබෙන නියති අවකාශය ලියන්න සරල ප්‍රශ්නයක් කාසියක් උඩ දැමීමේ නියති අවකාශය ලියන්න කාසියක් උඩ දැමීමේ නියති අවකාශය ලියන්න කාසියක් උඩ දැමීමේ නියති අවකාශය ලියන්න හරි මොනවද පුතේ කාසියක් උඩ දැමීමේ නියති අවකාශය මොනවද ලිව්වේ උත්තර කාසියක් උඩ දැමීමේ නියති අවකාශය ලියන්න කෙටි පේපර් එකට අහන්න පුළුවන් කෙටි ප්‍රශ්න පත්‍රේ මුල් 10 ඇතුළත ඔය වගේ පොඩි ප්‍රශ්නයක් අහන්න බැරි කමක් නැහැ මොනවද එන්නේ කාසියක් උඩ දැමීමේ නියති අවකාශය සිරසයි අගය සිරසයි අගයයි එහෙනම් සංගල වරහන් තුල එන්නේ ලියනවා අපි සිරස S ලියනවා සිරස සහ අගය NS කීයද NS දෙකයි හරිද හරි ඊළඟට පුතේ මේ ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නය ගෙදරදී කරන්න ලකුණු කරගන්න ටියුට් නැති අය ටියුට් ගන්න මේ සතිය අනිවාර්යයෙන්ම ටියුට් එක ඕන මම කිව්වා ටියුට් එක නැතුව කරන්න බෑ මේ වැඩේ පළවෙනි ප්‍රශ්නය ගෙදරදී ටියුට් එකේ පිළිවෙලට මම මේ පාඩම කරන්නේ තුන්වෙනි ප්‍රශ්නය ගෙදරදී හරි හතරවෙනි ප්‍රශ්නය අපි දැන් කරන්න ඕන ළමයි හතරවෙනි ප්‍රශ්නය දැන් කරන්න ඕන මම දැනට විතරක් ටියුට් එක ඔයාලට ස්ක්‍රීන් එකේ අවශ්‍ය ටික විතරක් දාන්නම් ඊළඟ දවසේ ඔයාලා ටියුට් එක ගන්නකම් මට හොයාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ ටියුට් එක චුට්ටක් ඉන්න වෙයි අනිත් අය කරන්න ටියුට් එකේ හතරවෙනි ගාන කරන්න පුතේ හැමෝම
හරි. ඔය තියෙන්නේ හතරවෙනි ගාන. පහත සිද්ධි සඳහා සම්භාවිතාව ලියන්න. හරි. ඔයාලා පුතේ ටියුට් එකේ අංක 4 කියලා දාලා පොතේ ඔන්න ඔකට උත්තර ලියන්න ඕන. ටක් ගාලා ලියන්න ඔන්න ඔය 4ට අදාළව සම්භාවිතාව. පහත සිද්ධි සඳහා සම්භාවිතාව ලියන්න. පළවෙනි ප්‍රශ්නය නොගැඹුරු ධාතු කැටයක් වරක් උඩ දැමීමේදී ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම PA සොයන්න. සම්භාවිතාව විතරයි ලියන්න ඕන. නියදී අවකාශයේ ඔළුවේ තියාගෙන ගාන හදන්න ඕන. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. නොනැඹුරු කාසියක් වරක් උඩ දැමීමේ සිද්ධිය B නම් PB සොයන්න. සිරස ලැබීම PB. උද්ගලයෙකුගේ උපන් දිනය සඳුදා හෝ සිකුරාදා දිනයක් වීමේ සිද්ධිය X නම් PX සොයන්න. හරි. ටැග් ගාලා ලියන්න විනාඩියෙන් දෙකෙන් ලියන්න පුළුවන් ඔබට උත්තර. ඉවරද ළමයි ලියලා? මට මැසේජ් එකක් දාන්න ඉක්මනට. ඕකේ. රයිට්. අනිත් පැයත් ඉවර කරගමු. හරි. කාල වේලාව ප්‍රමාණවත් කියලා හිතෙනවා චූටි ගාණක් දුන්නේ. පළවෙනි ප්‍රශ්නය. ධාතු කැටේ ඔත්තේ සංඛ්‍යා කීයක් තියෙන්නේ? ධාතු කැටේ ඔත්තේ සංඛ්‍යා ධාතු කැටේ තියෙනවා 1 තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා 4 තියෙනවා 5 තියෙනවා 6 තියෙනවා. මෙන්න මේකෙන් ඔත්තේ සංඛ්‍යාව වෙන්නේ මොනවද? 1 3 5. එහෙනම් සම්භාවිතාව අපිට ලියන්න පුළුවන් මුළු සිද්ධි ගණන 6ක් තියෙනවා. 6න් ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධි 3යි. 6න් 3යි. එහෙනම් පළවෙනි එකට උත්තරය PA සමානයි 6න් 3යි. ඕනනම් මේක සරල කරලා 2න් 1යි කියලා ලියන්න පුළුවන්. කියන්නේ ඊළඟ එකට උත්තරය කීයද ලියුවේ? නොනැඹුරු කාසියක් වරක් උඩ දැමීමේදී සිරස ලැබීමේ සිද්ධිය B නම් මට කියන්න පුතේ PB කීය දෙන්නේ? 2න් 1යි. ඒකටත් එන්නේ PB වලට 2න් 1යි. මොකද සිද්ධි තියෙන්නේ 2යි කාසිය. සිරසයි අගයයි නම් සිරස ලැබීම 2න් 1යි. හරි. අංක 3. පුද්ගලයෙක්ගේ උපන් දිනය සඳුදා හෝ සිකුරාදා වීම PX කීයක් එනවද? කිව්වනම් බලන්න. PX කීයක් එනවද? දන්නේ නැහැ.
දෙකෙන් දෙක දෙකෙන් එකයි දෙකෙන් දෙකයි 7න් දෙකයි. එහෙමද කිව්වේ? දෙකෙන් දෙකයි දෙකෙන් දෙකයි. සමාන වැඩක් උඩානේ. නියදි අවකාශය හඳුනා ගන්න. සතියේ දින නියදි අවකාශය. මේ නියදි අවකාශය හඳුනා ගන්න නැතුව ගාන හදන්න බෑ. නියදි අවකාශයේ සිද්ධි කීයක් තියෙයි? සතියට දින කීයක් තියෙයි? 7යි. ඒකෙන් සඳුදා හෝ සිකුරාදා කියන්නේ දෙකක්. එයා සම්භාවිතා පුතේ 7න් දෙකක්. ඊළඟ එක PC හතරවෙනි එකට උත්තරේ කියන්න. මේ ලේසි ප්‍රශ්න වරද්දන්න එපා ඈ. දොඩම් 5යි අන්නාසි 4යි. සේරම සිද්ධි නියදි අවකාශ කීයේයි? 9න් 5යි 9න් 5යි. ඔයාලට නියදි අවකාශ ලියන්න කිව්වනම් ඕගොල්ලෝ ලියන්න ඕන මොනවද? දොඩම් 1, දොඩම් 2, දොඩම් 3, දොඩම් 4, දොඩම් 5, දොඩම් 5, අන්නාසි 1, අන්නාසි 2, අන්නාසි 3, අන්නාසි 4. ඉංග්‍රීසියෙන් දාලා ඕනනම් ලියන්නත් පුළුවන්. නියදි අවකාශය. 1 2 3 4 5 කියලා නම් කරන්න ඕන. එතකොට ඔය විදියට නියදි අවකාශයේ සිද්ධි තියෙනවා පුතේ 9ක්. ඒ 9න් අපිට අදාළ ඒවා තියෙන්නේ මොන ටොපිද? අන්නාසි රස නෑ දොඩම් රස 9න් 5යි. හරි. ඊළඟට මේ චූටි අනුමාත්‍රිකාවක් ලියා ගන්න. සරල සිද්ධි හා සංයුක්ත සිද්ධි. ලියන්න අනුමාත්‍රිකාවක්. සරල සිද්ධි හා සංයුක්ත සිද්ධි. මේ ටික මතක් කරලා දීලම යන්න. සරල සිද්ධි හා සංයුක්ත සිද්ධි. සරල සිද්ධි. මොකද පුතේ මේ සරල සිද්ධි කියන්නේ? කාටද දෙන්න පුළුවන් උත්තරයක්? සරල සිද්ධියක් කියන්නේ මොකද්ද? අවයව එකක් ඇති සිද්ධි අවයව එකක් තියෙනවා නම් එයාට කියනවා සරල සිද්ධියක් කියලා. එච්චරයි. අවයව එකක් පමණක් ඇති සිද්ධි සරල සිද්ධි වේ. මොකද එන සංයුක්ත සිද්ධි කියන්නේ? අවයව එකට වඩා වැඩි ගණනක් අවයව එකට වඩා වැඩි ගණනක් ඇති සිද්ධි සංයුක්ත සිද්ධි වේ. මට සරල සිද්ධියකට පුතේ උදාහරණයක් කියන්න. සරල සිද්ධියකට. සරල සිද්ධියකට උදාහරණයක්. ධාතු කැටේ ලැබිය හැකි සරල ධාතු කැටේ ලැබිය හැකි සංඛ්‍යා සරල සිද්ධියක් නෙවෙයි. ඒක හරියට කියන්න ඕන. ඔන්න මම එකක් කියනවා හරියට තේරුම් ගන්න. ධාතු කැටයෙන් එක ලැබීම. ධාතු කැටේ එකේව කීයක් තියෙනවද? ධාතු කැටේ එකේව එකයිනේ. අන සරල සිද්ධියක්. මෙන්න සංයුක්ත සිද්ධියක් කියනවා. ධාතු කැටයෙන් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම. ධාතු කැටේ ඉරට්ටේ සංඛ්‍යා කීයක් තියෙනවද? 3ක් තියෙනවා. නේ? ඉරට්ටේ සංඛ්‍යා 3ක් තියෙනවා නම් අවයව එකට වඩා වැඩි. මට කියන්න ධාතු කැටේ තියෙන සරල සිද්ධි සේරම. විභාගයට කියන ධාතු කැටේ ඇති සරල සිද්ධි සියල්ල ලියන්න. කීයක් ලියන්න පුළුවන්? උත්තර දෙන්න ළමයි. ධාතු කැටේ සරල සිද්ධි කීයක් තියෙනවද? කීයක් තියෙද? 6ක්. 6ක් තියෙනවා. මොනවයි? 1 ලැබීම සරල සිද්ධියක්. 2 ලැබීම, 3 ලැබීම, 4 ලැබීම, 5 ලැබීම, 6 ලැබීම. වෙන වෙනම ලියන්න ඕන. හරි. අපි චුට්ටක් ලියන්න. අවයව එකක් පමණක් ඇති සිද්ධි මේ තේරම මුල ඉඳලා උගන්වන්න ළමයි පාඩමේ. තාම 11 වසරට ආවේ නැහැ. ලංකාවේ ජනාධිපතිවරු සරල සිද්ධිද? නෑ. මේ ජනාධිපතිලා කතා කරන්න බලවයි මේ වෙලාවේ. හරි. ලියන්න. අවයව එකක් පමණක් ඇති සිද්ධි අවයව එකක් පමණක් ඇති සිද්ධි සරල සිද්ධි වේ. අවයව එකක් පමණක් ඇති සිද්ධි සරල සිද්ධි වේ.
හරි. ලියමු. ධාතු කැටේ ඇති සරල සිද්ධි සියල්ල ලියන්න. තමයි මේ ධාතු නෙවෙයි ඈ. සමහර අය ලියන ධාතු කැටේ කියලා. ධාතු හරියට ලියන්න. ධාතු කියලා ලියන්න එපා. ඒවා තියෙන්නේ සිද්ධ ස්ථානවල. මේ දැන් හරියට සිංහල ලියන්න. ධාතු කැටේ නෙවෙයි ළමයි ධාතු කැටේ. බලන්න කී දෙනෙක් බොරු ලියලා ඇද්ද උදේ පාන්දර කියලා. ධාතු කැටේ ඇති සරල සිද්ධි සියල්ල ලියන්න මොනවද? මෙන්න මෙහෙම ලියන්න ඕන. 1 සරල සිද්ධියක්. 2 සරල සිද්ධියක්. 3 සරල සිද්ධියක්. 4 සරල සිද්ධියක්. 5 සරල සිද්ධියක්. 6 සරල සිද්ධියක්. සරල වරහන් ඇතුලේ ලියන්න ඕන. හරි නේද ළමයි? ඊළඟට අපි ලියමු යටින් අවයව එකකට වඩා වැඩි ගණනක් ඇති සිද්ධි අවයව එකකට වඩා අවයව එකකට වඩා වැඩි ගණනක් අවයව එකකට වඩා වැඩි ගණනක් ඇති සිද්ධි අවයව එකකට වඩා වැඩි ගණනක් ඇති සිද්ධි සංයුක්ත සිද්ධි වේ. අවයව එකට වඩා වැඩි ගණනක් ඇති සිද්ධි සංයුක්ත සිද්ධි වේ. උදාහරණයක් ලියන උදාහරණයක් ධාතු කැටයෙන් ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම. 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 හරි. ධාතු කැටයෙන් ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම. ප්‍රථමක මොනවයි ළමයි ධාතු කැටේ තියෙන? ප්‍රථමක සංඛ්‍යාව ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව 2. ඊළඟට 3. ඊළඟට 5. එච්චරයි. ඔන්න ප්‍රථමක ටික. 2 3 5. එක ලියන්නේ නැහැ. ඒක ප්‍රථමක නෙවෙයි. සමහර 11 ළමයි ඉන්නව කොච්චර කිව්වත් ඔළුවේ නැහැ ප්‍රථමක සංඛ්‍යා ගැන. එයාලා ලියන්න පටන් ගන්නෙම එකෙන්. 6 දී කියලා දෙන්නේ ප්‍රථමක සංඛ්‍යා ආරම්භ කරන්නේ 2කින් 2 3 5 7 කොහොම යන්නේ 9ක් නෑ සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා. දැන් ඔයාලා මේ ලොතරැයි දිනුම් වදිනකොට ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද අර එකේ ඉඳලා 60 70 දක්වා විතර අංක යොදලා අර බෝල පිම්පොම් බෝල කරකවනු දැකලා තියෙනවනේ. ඒකෙන් එතකොට අහඹු ලෙස තමයි කරකැවිලෙන බෝලයක් ඉහළට ගන්න. හරිද? එතකොට මේ 70න් ඉලක්කම් 4ක් 5ක් නෙගන්නේ. එතකොට බලන්න සම්භාවිතාව දිනුමක් ලැබීම හරි අඩුයි. නේ? දිනුමක් ලැබීම හරි අඩුයි. මොකද 70කින් තමයි ගන්නෙ. ඕක එකේ ඉඳලා 20 විතර නම් කරලා තිබුණා ටිකට් ගන්න එක ඇදෙනවා. ලංකාවේ ටිකට් ලොතරැයිපත් අලෙවි කරන්නේ සම්භාවිතාව යටතේ මිනිස්සුන්ට වාසි වෙන විදියට නෙවෙයි ළමයි රජයට වාසි වෙන විදියට. රජයේ වැඩියෙන්ම කැමති මිනිස්සුන්ට කීයක් හරි ලැබෙනවටද නැත්නම් 7-5ක්වත් නැතුව නිකන් ඉන්නවට. 7-5ක්වත් නැති වෙන තරමට. නේ? ඔය රුපියල් 20ක් 50ක්වත් ලැබෙනවට ඒගොල්ලෝ කැමති නැහැ. හරි නේද? ඒක නිසා මේ ඔය ලොතරැයි එහෙම ගන්න කැමති අය ඉන්නවනම්
ඒව කරන්න යන්න එපා අපරාධේ. ඒක සම්භාවිතාව යටතේ ගත්තොත් ලැබීමේ හැකියාව සෑහෙන්න අඩුයි. හරි නේද? එහෙම ලැබෙන අය ඉන්නවා. නමුත් වැඩක් නැහැ. ඒක නිසා ලොතරැයි ගන්නම එපා ඔයගොල්ලෝ. හරි? ඕනෙම නැහැ කියලා පැත්තකට දාන්න. අනේ රජේ සල්ලි නේ බොරුවට දෙනවා මිනිස්සුන්ට ගත්තට දැන් නම් ටිකට් ඇදෙන්නම නේ. දැන් දවසට තියෙන ටිකට් 10ක් විතරනේ. මම දන්න තරමින් දවසට තියෙනවා වර්ග 10ක් විතර. ඉතින් ඔය සමහර අය ඉන්නවා ඒ 10 වර්ගෙම ගන්න අය. එහෙම ඉන්නෝනේ එක එක මානසික මට්ටම් වල අය. ඒව ගන්න යන්න එපා අනාගතේදී. ඕගොල්ලෝ ඒ රුපියල් 20 30 හරි තමන් ළඟ තියාගෙන තමන් ඌවනාවෙන් මහන්සිය කැපවීමෙන් කීයක් හරි හොයාගන්න ඒක ඊට වඩා වටිනවා. සමහර අය ටිකට් එකක් ගන්න එක සැරේට දිනු වෙන්නේ. ඒව හරියන්නේ නැහැ. ඒක නිසා ඔයාලා ඒව කරන්න යන්න එපා. හරි නේද? ටිකට් අරගෙන ඇදෙනකම් බලන් ඉන්නත් එපා. ඒ මොනෝතින් සංසාර ගානක් පුරාවට ඉන්න වෙයි. හරි. අපි පුතේ ටියුට් එකේ 6 වෙනි ප්‍රශ්නේ චුට්ටක් කරමු. 6 වෙනි ප්‍රශ්නේ. මෙන්න මේ සරල සිද්ධි සංයුක්ත සිද්ධි සම්බන්ධව තියෙන ගානක් තියෙන්නේ. කවුරුත් 6 වෙනි ප්‍රශ්නේ ගන්න. මෙන්න 6 වෙනි ප්‍රශ්නය. අග්ගාල කරමු. ටියුට් තියන අය ටියුට් එක ළඟට අරන් කරන්න. හරි ඉක්මන් කරමු ළමයි. ඉවරද ලියලා? හයවෙනි එක විතරයි පුතේ කරන්න ඕන. සමාන ප්‍රමාණයේ නිල් පාට පෑන් 3ක්ද රතු පාට පෑන් 2ක්ද කළු පාට පෑන් 2ක්ද ඇති මල්ලකින් අහඹු ලෙස පෑනක් ඉවතට ගනී. ඊට නියදී අවකාශ කීයද? නියදී අවකාශයේ අවයව ගණන කීයද? 7යි. හරි අපි දැන් උත්තර ලියමු. ඉවතට ගන්නා පෑන නිල් පාට පෑනක් වීම 7න් කීයද? 7න් 3යි. 7න් 3යි. ඉවතට ගන්නා පෑන රතු පාට එකක් වීම 7න් 2යි. ඉවතට ගන්නා පෑන රතු හෝ නිල් පාට පෑනක් වීම රතු හෝ නිල් 2ම 7න් 5යි. හරි නේද? right. ඊළඟට මම ඔයාලට බාර දෙනවා ලක්ෂ ප්‍රස්ථාර ටිකක් අඳින්න. හරි. එහෙනම් අපි ලියාගමු ඊළඟට අනුමාත්‍රිකාවක්
නියඳි අවකාශයේ ලක්ෂ ප්‍රස්ථාරය ලියන්න අනු මාතෘකාවක්. නියඳි අවකාශයේ ලක්ෂ ප්‍රස්ථාරය. නියඳි අවකාශයේ ලක්ෂ ප්‍රස්ථාරය. මේකට කියනවා මේ නියඳි අවකාශයේ ලක්ෂ ප්‍රස්ථාරයට කාටිසීය නිරූපණය කියලා කියනවා අපි. කාටිසීය තලයක නිරූපණය නියඳි අවකාශයේ ලක්ෂ ප්‍රස්ථාරය. හරි. එහෙනම් ඔයාලට දැන් අඳින්න පටන් ගන්නකොට මම දෙනවා ඔයාලට නියඳි අවකාශයේ ලක්ෂ ප්‍රස්ථාර අඳින්න ඔන්න පළවෙනි ප්‍රශ්නය. අපි පස්වෙනි ගානේ පළවෙනි එක ලක්ෂ ප්‍රස්ථාරය අඳිමු. බලමු කවුද අඳින්නේ කියලා මේවා. ඔයගොල්ලෝ ඇඳලා තියෙනවනේ අර මේ මතකයිනේ ලක්ෂ ප්‍රස්ථාරයන්ද මේව කතිර දාලා ඕන්න ඔය ඇඳ මතකයිනේ. රයිට්. දැන් පටන් ගමු. පස්වෙනි ගානේ අංක 1. මේ සියල්ලම ළමයි මේ මුල ඉඳලා උගන්වන්නේ හුරු කරනවා සියල්ලම හැමෝම ආරම්භය හොඳට තියාගන්න පහු වෙනකොට සෑහෙන සංකීර්ණ මට්ටමටම යනවා අපි. හරි. අදින්න බලන්න පස්වෙනි එකේ පළවෙනි එක අඳි දෙවෙනි එකත් අඳින්න පුළුවන් නම් සවිදි ගණාකාර ධාතු කැටයක් වරක් උඩ දැමීම. ඔයාලා ඇඳපුව මට පොඩ්ඩක් එවන්නකෝ බලන්න ළමයි මට ආසයි ඕගොල්ලෝ ඇඳපුව බලන්න මොනවද රූප සටහන් ඇන්දේ කියලා. හරි. එවන්නකෝ බලන්න එහෙනම්. හරි. මෙන්න දැන් ලැබුණු නිල ශබ්ද ප්‍රතිඵලයක්. මේ රුක් සටහනක් නේ බොල ඇඳලා තියෙන්නේ. ලක්ෂ ප්‍රස්ථාර අදින්න කිව්වේ කවුද මේ? ළඟ හිටියනම් පුතේ දෙන්නේ කොටි. මොකද්ද මේ ඇඳලා තියෙන්නේ? කවුද මේ රුක් සටහන අදින්නේ කිව්වේ? තාම මේ පටන් ගත්තෙත් නෑ. මට හිතා ගන්න බෑ කවුද එවල තියෙන්නේ කියලා. නම ගම සඳහන් නැහැ. නමක් ගමක් සඳහන් නැත. එවන්න බලන්න එක්කෙනෙක් දෙන්නෙක් කලින්. 1 2 3 තේරම අඳින්න ඕනෙත් නෑ අපි කීපයක් අඳිමු.
ජනුකේ එවන්න බලන්න මේ ඇඳපු ලක්ෂපස්තරේ. පොඩි ප්‍රශ්නයක්නේ කිව්වේ නේද? ගංගාණි ඉන්නවයි පන්තියේ. මම නමක් ගමක් සඳහන් නැහැ. ඔව් මෙන්න දැන් ලැබුණු තවත් ඡන්ද ප්‍රතිඵලයක් ප්‍රවීණා. ඒක නම් නම මගේ ෆෝන් එකේ සේව් වෙලා තියෙන නිසා දන්නවා. කාලා හිටින් අහෝ දෙවියනි. තව එවන්න බලන්න. සසංගි එවන්නකෝ බලන්න කරපු දෙය. ගංගානේ ඉන්නෝනේ. ගංගානේ ඉතින් නම දාගෙන තියෙන වෙන එකක් නේද? ගංගෝ ඒ වහන්න බලන්න මේක මොකක්ද තියෙන්නේ බලන්න. මට තා එකක් ආවා එන්නට කලින් ඩිලීට් කළා. හරි. ඇති නේ ළමයි වෙලාව එක්කෙනෙක්වත් එවන චිරාන් එවන්න බලන්න. මලීෂ අමාෂා නවීෂා ෂේරකටම කියනවා හරණි. එවන්නේ ඉතින් අපි බලන්නම් උත්තර ඕගොල්ලෝ මොනවද ලියලා තියෙන්නේ කියලා. හරිද? බොරුවට මැසේජ් එකවල ඩිලීට් කරන්න එපා අරන්තර. බැරි නම් පාඩුවේ ඉන්න මට මැසේජ් ඒවා ඩිලීට් කරන්න එපා. මම නැත්තම් ඔයව ඩිලීට් කරන පන්තියේ. කො වෙනදනේ උත්තරේ වන්නේ කිව්වහම මම බෝඩ් එකේ වදින ඒවට වේගෙට අද නෑනේ බා. මොකද්ද මේ දුන්නේ නොනබුරු කාසියක් වරක් උඩ දැමීමේ නියදී අවකාශය අඳින්න. ඔයාලා කියන්නේ මේක මොකක් හරි වෙනසක් තියද කලින් අපි අර ඇදපු විදියටම? මොකක්ද දෙන්නේ? මම නේද ඇති වෙලා තියෙන්නේ මේ ළමයිගෙන් ප්‍රශ්න අහලා. මම ඕක අඳින්නද බෝඩ් එකේ එහෙනම් ඒකවත් අහන්න. ඒත් එපාය. මම ඔය ගානට උත්තරය බෝඩ් එකේ අඳින්නද එපාද? ඒත් එපාලු. එහෙනම් ඉන්නකෝ. විහාරකෝ උත්තර තේරෙන්නේ නැහැ. සර් අඳින්නලු. ඔන්න විහාරගෙන් ප්‍රශ්නයක් ඇහුවා වෙනම චෝදනාවක් ඉදිරිපත් කරන්න. අපිට නෙවෙයි. හරි. එහෙනම් අපි අඳිනවා ඈ. දැන් බලාගන්න. එක්කෙනෙක්වත් නැහැ නේ ඉතින් මේ පන්තියේ නියදී අවකාශයේ ලක්ෂපස්තරය අඳින්න පුළුවන්. නේ? මම ඒකනේ කිව්වේ පොඩි තැනින් පටන් ගත්තට බෑ තාම. නොනැබුරු කාසියක් වරක් උඩ දැමීම. මොනවා පුතේ කාසියක් උඩ දැම්මහම ලැබෙන්නේ අඩු ගානේ. ඒකවත් ටක් ගාලා උත්තර දෙන්නකෝ මාත් එක්ක. කට ඇර ලුදේ පාන්දර නිකන් නිදි කුඹරයෝ ටික වගේ ඉන්නේ නැතුව. මොනවා ලැබෙන්නේ කාසියක් උඩ දැම්මහම සිටි කීයක් තියෙන්නේ? දැන් අපි කිව්වා. දෙකක් තියෙනවා. දැන් මේ කාසිය වාර කීයක් උඩ දානවා? ඔන්න ඕක තමයි වරද්ද ගත්තේ. අපේ කට්ටිය නියදී අවකාශයේ ලක්ෂපස්තරය අදිනකොට ගැව්වා අක්ෂ දෙක. ඔන්න. ළමයි මෙහෙම දෙකක් අදින්නේ දෙසරයක් උඩ දැම්මොත්. හරි. දෙසරයක් උඩ දැම්මොත් තමයි අක්ෂ පද්ධතිය xy දෙකම අදින්නේ. දැන් එකවරයිනේ උඩ දාන්නේ. එහෙනම් දෙකම අදින්නේ නැහැ ළමයි. එකයි අදින්නේ. එකයි එක සැරයන් උඩ දාන්න.
මේක සිරස ලැබීම මේක අගය ලැබීම. හරි. ඔන්න ඔච්චරයි. ඔය තියෙන්නේ කාසියක් වරක් උඩ දැමීමේ නියඳි අවකාශයේ ලක්ෂපස්කාරය. ඉතින් ඕකනේ අඳ ගන්න බැරි. සවිදි ඝනාකාර ධාතු ගැටයක් වරක් උඩ දැමීම. ධාතු ගැටේ සිද්ධි තියෙනවා 6ක්. ඔන්න 1 ලැබීම 2 ලැබීම 3 ලැබීම 4 ලැබීම 5 ලැබීම 6 ලැබීම. ඔය තියෙන්නේ ධාතු ගැටයක් වරක් උඩ දැමීමේදී නියඳි අවකාශයේ ලක්ෂපස්කාරය. ඔච්චරයි. එක සැරේයිනේ. ඕගොල්ලෝ ඉතින් පොඩි ඒවා දන්නේ නැහැ, දන්නේ ලොකු ඒවා. සර් අපි ඔහොම නේව දන්නේ නැහැ. අපි දන්නේ දෙසරයක් උඩ දාන ඒවා. යක්කෝ දෙසරයක් උඩ දාන්න කලින් එක සැරයක් උඩ දාන්න හැටි දැනගෙන ඉන්න එපා. ඔන්න හරිනේ. ඔන්න දැන් අපිට පුළුවන් දෙසරේ උඩ දාන්න තුන්වෙනි එක කරන්න. නොනැබුරු කාසියක් පිට වාර දෙකක් උඩ දැමීම. අන්න දැන් අක්ෂ පද්ධති දෙක අඳින්න ඇදලා පළමු දැමීම දෙවනි දැමීම. ඊතල දාන්න එපා මේ පැත්තට. පළමු දැමීම දෙවන දැමීම. හරි. කාසියක් වාර දෙකක් උඩ දානකොට පළමු දැමීමේදී ලැබෙන්න පුළුවන් පුතේ සිරස අගය. දෙවන දැමීමේදී ලැබෙන්න පුළුවන් සිරස අගය. ඔන්නව වෙන්න පුළුවන්. හරිද? දැන් මේක උඩ දානවා. උඩ දානකොට ලැබෙන්න පුළුවන් සිද්ධි ටික මේකේ ලකුණු කරනවා. බලන්න කාසියක් උඩ දැම්මම දෙසරයක් ලැබෙන්න පුළුවන් සිද්ධි මොනවද? මෙහෙම වෙන්න බැරිද? පළවෙනියට උඩ දානකොට සිරස ලැබිලා දෙවනියටත් සිරස ලැබෙන්න පුළුවන්. අන්න සිද්ධියක්. සිරස ලැබිලා ඊළඟටත් සිරස ලැබීම. මෙන්න මේ සිද්ධිය. අවස්ථා දෙකේදීම සිරස ලැබීම. මෙහෙම වෙන්න බැරිද? ඔන්න කාසියක් ගෙනල් උඩ දාන. සිරස ලැබුණා. ඊළඟට අයිත් උඩ දානකොට අන්න පුතේ අගය ලැබුණා. එහෙම වෙන්න බැරිද? පුළුවන්නේ. අන්න එහෙම වෙන්න පුළුවන් නම් අපි කියනවා එහෙම සිද්ධියකුත් තියෙනවා. ඕක මෙහෙම වෙන්න බැරිද? මුලින් උඩ දානකොට සිරස නෙවෙයි පුතේ ලැබුණේ අගය. අන්න අගය ලැබුණා. ඊළඟට උඩ දානකොට අන්න සිරස ලැබුණා. එහෙම සිද්ධියක් තියෙනවා. අගය ලැබී සිරස ලැබී වන්න බලන්න. ඔය තියෙන්නේ. මෙහෙම වෙන්න බැරිද? මුලින්ම උඩ දානකොට අගය ලැබිලා ඊසරේ දෙවනි සැරේ උඩ දානකොටත් අගය ලැබීම. අගය ලැබීම. right. ඔන්න ඔය සිද්ධි හතර හැරෙන්න ඔයාලට දන්න තව සිද්ධියක් තියෙනම් කියන්න මම මේක ලකුණු කරන්නම්. කාසියක් උඩ දැමීමට අදාළව මේ හතර ඇරෙන්න ලැබෙන්න පුළුවන් තව මොනවා හරි කීයද? මැජික් නෙවෙයි ළමයි ඈ. නැත්තම් කියාවි සර් කාසියක් උඩ දැමීමෙන් සිරසාගේ නෙවෙයි. කාසියක් උඩ දැම්මම පරෙයියෙක් උඩ යනවා. මැජික් නෙවෙයි ඈ. එහෙම කියන්න බෑ. මං අහන්නේ මේකේ ලැබෙන්න පුළුවන් සත්‍ය සිදුවීම් මොනවද? මේ හතර හැර වෙනත් එකක් හරි තියෙනම් කියන්න. මම එකපාරක් ළමයෙක්ගෙන් පන්තියලා සර් මේ කාසිය මේ කෙලින් අතට හිට උනානේ. මං කිව්වා ඒක සාධාරණ නෑ. ඒව හරියන්නේ නෑ. ඇත්තටම අහන ළමයි. කාසි උඩ දැම්මම මේම ඒක සාධාරණ එකක් නෙවෙයි. මෙච්චරයි තියෙන්නේ. ෂුවර්. මෙච්චරයි තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න ඔයාලා ලක්ෂපස්ථාරේ මේ ලකුණු කරන්නේ යම් පරීක්ෂණයකදී හොඳට ආගන්න මේවා ඉස්සරහදී සංකීර්ණ වෙනවා. යම් පරීක්ෂණයකදී ලැබෙන්න පුළුවන් සේරම සිද්ධි ටික මේකේ තියෙනවා. මේක නෙවෙයි තව එකක් ඇන්දොත් වෙන වර්ගයකට සියලුම සිද්ධි ටික මේකේ තියෙනවා. ඒකනේ කියන්නේ සියලු සිද්ධි ඇතුළත් නියඳි අවකාශයේ ලක්ෂපස්ථාරේ. එකක්වත් මග ඇරෙන්න දෙන්න බෑ ළමයි. ධාතු ගැටයක් උඩ දැම්මහම ඊට පස්සේ කාසියක් උඩ දැම්මහම බබලු ගත්තාම බෑග් එකෙන් ඒ සිද්ධි මාලාවම මේක තුල තියෙනවා. හරිනේ? අවස්ථා දෙකක් තියෙනවා. දෙකේදී ලැබෙන්න පුළුවන් සියලුම සිද්ධි දාමයන් මේකේ තියෙනවා. එකක්වත් මග ඇරෙන්නේ නැහැ. අපි හතරවෙනි එකටත් උත්තරයක් දෙමු.
සවිදි ගණාකාර ධාතු කැටයක් පිට පිට දෙවරක් උඩ දැමීම. අදින්න බලන්න ලක්ෂපත්තායි. ධාතු කැටයක් දෙසරයක් උඩ දානවා. මේ කාසියක් නේ උඩ දැම්මේ. අදින්න. මේ තියෙන්නේ හතරවෙනි එක අඳින්න. ඔය තිත් වලින් හතරවෙනි තිත. අඳින් බලන්න. හරි. ඕක ඇඳලා මට මැසේජ් එකක් දාන්නකෝ බලන්න. ඕක නම් දාවි ඕගොල්ලෝ. මට ෂුවර්. හරි. ඔය දැන් තමයි ලක්ෂපස්කාරයේ අවස්ථා දෙකකට ඇඳලා එවන්නේ නේ. කලින් එව්වේ එක අවස්ථාවකටනේ. ඉක්මනට අදින් ළමයි. මොනවයි ධාතු කැටේ ලැබෙන්න පුළුවන්? 1 2 3 4 5 6 ඔන්න ඒ ටික තමයි ලැබෙන්න පුළුවන්. මේක පළමු දැමීම. ඊට පස්සේ මේ පැත්තේ 1 2 3 4 5 6 මේක දෙවන දැමීම. දැන් ලක්ෂ ටික අඳින්න ළමයි ඕකේ නම් ගැටලුවක් නැහැ. සාමාන්‍ය සරල විදියටම තමයි කරන්න තියෙන්නේ. දැන් හරි ළමයි. දැන් ඔය උත්තර එන්නේ හරියට. මේක හරි. මේක ඕගොල්ලෝ ඒ කාලේ ඉඳලම දන්න එකනේ. සර් ඕවනම් මොනවදනේ මේ තියෙන්නේ? අර කලින් එක තමයි හිර උනේ. මේ සේරම සිද්ධි කීයක් තියෙනවද? සිද්ධි කීයක් තියෙන ධාතු ගැටයක් දෙසරයක් උඩ දානකොට ලැබෙන්න පුළුවන් සියලුම සිද්ධි ටික මේකේ තියෙනවා. එකක්වත් අඩු නැහැ. කාට හරි කියන්න පුළුවන් නම් වෙන සිද්ධියක් තියේද කියලා අපි ලකුණු කරනවා. එහෙම තියෙනම් හොයලා දෙන්න. ධාතු ගැටයක් දෙසරයක් උඩ දානකොට ලැබෙන්න පුළුවන් සිද්ධි ටික පුතේ සේරම මේකේ තියෙනවා. කොහෙවත් අඩු නැහැ. හරි නේද? මේකේ සිද්ධි සේරම තියෙනවා. සිද්ධි තියෙනවා මේ පැත්තට 6යි මේ පැත්තට 6යි. සේරම කීයක් තියෙන්නේ? සියලුම සිද්ධි ගාන 6 වරක් 6 36ක් තියෙනවා. හරි නේද? සියලුම සිද්ධි 36ක් තියෙනවා. right. දැන් නම් හරි. ඔය මැසේජ් උත් ආවා.
මේක හරි නේද? කියන්න ඉක්මනට කියන්න. තාම අඳිනවද? හරි. ඊළඟට මේ මම ඔයාලට තව මතක් කිරීමක් කරනවා. ඔය සම්භාවිතාව සම්බන්ධයෙන් පුතේ තියෙනවා මෙන්න මෙහෙම සූත්‍රය. ඔයාලට මතකද දන්නේ PA මේලය B සමානයි PA ධන PB ඍණ PA ඡේදනය B. මේක චුට්ටක් මතක් කරන්න ඕන. ඔන්නෝම සූත්‍රයක් තියෙනවා මේක කුලකවලත් භාවිතා කරනවා සම්භාවිතාවේ භාවිතත් කරනවා. හරිද? A හා B යනු ස්වායත්ත සිද්ධි දෙකක් නම් A හා B යනු ස්වායත්ත සිද්ධි දෙකක් නම් මෙන්න මේ ප්‍රකාශනය අපි භාවිතා කරනවා. හරිද? මේක ඉදිරියේදී ගණන්වලදී මතක් කරලා දෙන්නම් දැනට අපි නොලිය හරිමුනේ. මම ඉස්සරහදී ගණන් හදනකොට මේක ඔයාලට කොටු කරලා දෙන්නම්. හරි නේද? ඒක නිසා දැනට ඔය සූත්‍රයට යන්නේ නැතුව අපි ඉදිරි චුට්ටට යමු. හරි. එහෙනම් මේ ලියා ගන්න මාතෘකාව මේක අපි ඉස්සරහට දෙන්නම්. මේක තියෙන ප්‍රධාන මාතෘකාවක් තමයි ඊළඟට මේ කතා කරන්නේ. ස්වායත්ත සිද්ධි. ස්වායත්ත සිද්ධි. ලියා ගන්න මාතෘකාව ස්වායත්ත සිද්ධි. ස්වායත්ත සිද්ධි. මේකත් එක්කම පොඩ්ඩක් ඉන්න මට මේ මැසේජ් එක පැහැදිලි නෑ. කීවෙනි එකද මේ කියලා දෙන්න කියන්නේ? හරි. ගැටලු තියෙන ඒවාට උත්තර ලැබෙයි. මට පැහැදිලි නෑ ඔයාලා එවපු මැසේජ් එක. හරි. මේකට අපි යමුකෝ. ස්වායත්ත සිද්ධි. උදේ බලා ගන්න. මේ මාතෘකාවත් එක්කම බැඳිච්ච තව මාතෘකාවක් තියෙනවා. ඒකට කියනවා දැන් නිව්වේ නෑ ඕගොල්ලෝ. මේකත් අහගන්න. පරායත්ත සිද්ධි. පරායත්ත සිද්ධි. ඔය සම්භාවිතාවේ තියෙන සිද්ධි වර්ග ගොඩක් තියෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක සිද්ධි 10 ඉගෙන ගත්තේ. ඉස්සරහට හම්බ වෙනවා ඔය කියලා දෙන්න. ඊළඟට සංයුක්ත සිද්ධි, සරල සිද්ධි, ස්වායත්ත සිද්ධි, පරායත්ත සිද්ධි ගොඩාක් තියෙන සිද්ධි වර්ග. ඒකෙන් මම මේ දෙක ගැන අද කතා කරනවා. ඔයාලට 11 වසරේදී මෙන්න මෙයා ගැන තමයි කතා කරන්න තියෙන්නේ. මොකද්ද මාතෘකාව? පරායත්ත සිද්ධි කියන මාතෘකාව තමයි 11 වසරේ අලුතෙන්ම ඉගෙන ගන්න තියෙන්නේ. හැබැයි ඔය දෙකම එක හා සම්බන්ධව යන මාතෘකා. ස්වායත්ත සහ පරායත්ත. මම මේක සරල උදාහරණයකින් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ඔන්න භාජනයක් තියෙන පුතේ. ඒකේ තියෙනවා බෝල. බෝල තියෙනවා සේරම 7ක්. හරිද? මේකේ තියෙනවා රතු බෝල 3ක් තියෙනවා. ඒවට නම් කරනවා R1, R2, R3. ඊළඟට මේකේ නිල් බෝල තියෙනවා නිල් 1, නිල් 2, නිල් 3, නිල් 4. ඔන්නව තියෙනවා. බෝල 7ක් තියෙනවා. හොඳට අහගන්න. එතකොට ස්වායත්ත පරායත්ත ඔයාලට වැටහෙයි. දැන් මම මෙන්න මේක මේ පරීක්ෂණය කරන්න හදන්නේ මම පුතේ මෙන්න මේ වාජනයට අහඹු ලෙස අත දාලා. ඒ කියන්නේ මේක දිහා බලාගෙන නෙමෙයි මේක අහඹු ලෙස. මේව අත දාලා බෝලයක් ගන්න. අපි කියමුකෝ මෙහෙම අත දාලා ගන්නකොට B4 බෝලේ ලැබුණා.
B4 ලැබුණා. හරි. මට කියන්න දරුවනේ B4 ලැබීමේ සම්භාවිතාව කීයද? හරියට බලලා කියන්න. B4 බෝලය ලැබීමේ සම්භාවිතය. ඒ කියන්නේ නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතය. B4 නේ ලැබුණේ. B4 ඒ කියන්නේ නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාව. B4ම කියන්නේ නිල් බෝලයක්නේ. කියන නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාව. සේරම බෝල 1 2 3 4 5 6 7යි. නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාව 7න් 4යි. ඔන්නෝම එනවා. කොහොම ගත්තා? හරි. දැන් මේක අරගෙන ඉවර වෙලා මම ගත්තු බෝලය පුතේ නැවත භාජනයට දානවා. ඔය නැවත දානවට ලස්සන නමක් කියනවා. දන්නවද? නැවත දානවට ගත්තා නැවත දැම්මා. මොකක්ද ඒකට කියන්නේ? සම්භාවිතාවේ අපි ඒකට කියනවා ප්‍රතිස්ථාපනය කරනවා. එහෙනම් මම මේක ප්‍රතිස්ථාපනය කරනවා. මේක අරගෙන නැවත දානවා. නැවත දානවා. මේක පළමු ගැනීම. මේක නැවත දානවා. හරියට තේරුම් ගන්න. නැවත දානකොට මේකේ බෝල ප්‍රමාණය මොකද වෙන්නේ? නැවත 7ක් බවට පත් වෙනවා. ඇයි එකක් ගත්තා? ගන්නකොට එකක් අඩු වුණා. එකක් අඩු වුණා. මේක හරියට අහගන්න. එකක් අඩු වෙනකොට බෝල ප්‍රමාණය 6යි. හැබැයි මේක නැවත දානවා. නැවත දානකොට නැවත බෝල 7ක් තියෙනවා. මම දෙවනි ගැනීමක් කරනවා. මේක දෙවන ගැනීම. දෙවන ගැනීමේදී අපි හිතමු රතු බෝලයක් ලැබුණා. මට කියන්න පුතේ රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාව කීයද? රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාව. 7න් 3යි. බෝල 7යි 7න් 3යි. ඔන්නෝම එනවා. දෙවන ගැනීමේදී බෝලයක් ලැබීමේ සම්භාවිතාව 7න් 3යි. දැන් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා මෙහෙම. මෙන්න මේ පළවෙනි ගැනීම දෙවන ගැනීමට බලපෑමක් වුණාද නැද්ද? පළමු ගැනීම දෙවනි ගැනීමට ගැටලුවක් වුණාද නැත්නම් ඒ බෝල ටිකම තිබුණු නිසා ගැටලුවක් වුන්නේ නැද්ද? ගැටලුවක් වුන්නේ නැහැ ළමයි. ඇයි? අපි ගත්ත දැම්මා ප්‍රශ්නයක් නැහැ. නේ? අරගත්තොත් දෙයක් නැවත දුන්නට ප්‍රශ්නයක් නැහැනේ. ගත්තු දෙයක් නැවත නොදුන්නොත් ප්‍රශ්න. ඔයාලා ඉස්කෝලේම යාළුවන්ට දෙනවා. මකනේ දෙනවා, පෑන දෙනවා, පැන්සල දෙනෝනේ. ගෙදර යද්දි පෙට්ටියේ තියෙන බඩු ටික හිස්. ඇයි ගත්තුව දීලා නැහැ. එන ප්‍රශ්න ඉතින්. යනකොටනේ ගුටි. ඒව තියෙනවා. පොඩි පන්ති වල තමයි තියෙන්නේ. දීපන් ගත්තු එක මගේ මකනේ. මං දුන්නනේ. අර ඒකයි දුන්නොත් නැවත දෙන්න ඕන. දීපුතේ නැවත දෙන්න ඕන. ඒතර ප්‍රශ්න නැහැ. ඒතර මෙතන ප්‍රශ්නයක් නැහැ. අන්නේම ගත්තු දෙයක් නැවත දුන්නා. ඒ කියන්නේ පළමු සිදුවීම ඊළඟ සිද්ධි වලට බලපෑමක් නැත්තම් පුතේ අපි කියනවා ස්වායත්තයි කියලා. ප්‍රශ්නයක් නැහැ ස්වායත්තයි. හැබැයි යමක් දීලා නැවත ඒක ලැබුණ නැත්තම් එතන ගැටලුවක් වෙනවා. අන්න එහෙම ගැටලුවක් වුණොත් ඒවට කියනවා පරායත්ත කියලා. අපි ඒ වගේ සිද්ධියකුත් බලමු. ඔන්න මේ පරීක්ෂණයම නැවත මම කරනවා. රයිට්. ඔය භාජනයම ගන්න. දෙකම එකට කියලා දෙන්නම්කෝ. ඔය බෝල ටිකම තියෙනවා. රතු 1, රතු 2, රතු 3, නිල් 1, නිල් 2, නිල් 3, නිල් 4. හරි. දැන් පළමු ගැනීම කරනවා. අපි කියමු B4 ගත්තා. මේක පළමු ගැනීම. සම්භාවිතාව කීයද පුතේ? B4 ලැබීමේ සම්භාවිතාව ටග්ගල කියන්න. 7න් 4යි. 4යි. දැන් මම මේක දාන්නේ නැහැ. මේකට කියන ප්‍රතිස්ථාපනය රහිත. නැවත දාන්නේ. අයි දාන්නේ ළමයි. අයි දාන්නේ. දැන් මොකද වෙන්නේ? B4 බෝලය මේකේ නෑ. කෑ ගන්නවා දැන් නෑ කියලා.
දැන් මොකද වෙන්නේ? දෙවනි ගැනීම කරනවා. අපිට ලැබුණ කියමුකෝ රතු එක බෝලය. දැන් කියන්න දෙවන ගැනීම කරනකොට සම්භාවිතාව කීයද එන්නේ? හොඳට කල්පනා කරලා කියන්න. 6න් 3යි. අන්න හරි. දැන් පුතේ එක බෝලයක් අරගත්ත දැම්මේ නෑ. දැන් බෝල තියෙන්නේ 1 2 3 4 5 6යි. එහෙනම් දැන් අහඹු ලෙස ගන්න වෙන්නේ බෝල 6කින්. ඒ 6නොත් රතු ඒවා කීයද තියෙන්නේ? රතු ඒවා 3යි. 3යි. හරිද? මේකත් අහගන්නකෝ. මම මෙතෙන්ට නිල් බෝලයක්ම ගත්තා. අපි කියමුකෝ ගත්තා නිල් එක බෝලේ කියලා. right. දැන් කියන්න නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාව. 6න් 3යි. 6න් 3යි. කීය දෙන්නේ? හොඳට තේරුම් අරන් කියන්න. නිල් බෝල තියෙන්නේ දැන් 1 2 3යි. නිල් බෝලත් අඩු වෙලා මුළු බෝලත් අඩු වෙලා නිල් බෝලෙකුත් අඩු වෙලා. ඇයි නිල් බෝලේ ගත්තනේ? එහෙනම් නිල් බෝලයක් ලැබීම 6න් 3යි. එහෙනම් පුතේ දැක්ක නේද? පළමු ගැනීම දෙවන ගැනීමට ප්‍රශ්නයක් වුණා. එහෙම පරීක්ෂණයක පළමු සිදුවීම දෙවන සිදුවීමට ගැටලුවක් වෙනවා නම් ඒවට අපි නම දෙනව මොනවද? මොන සිද්ධි කියලාද? පරායත්ත සිද්ධි කියලා. ගැටලුවක් නැත්තම් ස්වායත්ත සිද්ධි. මෙන්න මේ සිද්ධි දෙකට අදාළ ලක්ෂ පස්තාරත් අපි අඳින්න ඕන. මේකට බෝඩ් එකේ පොඩ්ඩක් ඉඳ මදි. ඒ වුණාට මේක අඳින්නම වෙනවා. මම මේක ඔයාලත් එක්ක ඇඳලා ඊට පස්සේ ලක්ෂ පස්තාරෙත් අඳින්නම්. හරි. ස්වායත්ත සිද්ධි කියලා ලිව්ව නේද ඔයාලා? ලිව්වනේ මාතෘකාව? ඉක්මනට කියන්න. ලියලාද නැද්ද? ලිව්වා වගේ මතකයි. ලිව්වා. ලිව්වනේ? හරි. මෙන්න මේක ඇඳ ගන්න. ලස්සනට අඳින්න. මේක අඳින්න. වාජනේ ඇඳලා, ගැනීම් ටික ඇඳලා. මෙතන ප්‍රතිස්ථාපනය සහිත කියලා ලියන්න. ප්‍රතිස්ථාපනය සහිත.
ළමයි දෙක මේ දෙකම අඳින්න එපා. මේක විතරයි. මේක විතරයි අඳින්න ඕන. හරිද? මේක ඇඳලා ඉවරද කියන්නකෝ. මට මේක මකන්න වෙනවා බෝඩ් එකේ ඉඩමදි ළමයි. ඔව් හැමෝම ඇඳා. ඔය මේ P අකුරක් නමට දාන් ඉන්නේ කවුද පුතේ පොඩ්ඩක් නම හරි ගස්සලා එවන්නකෝ. ප්‍රවීන්ද? මොකෝ මේ නමේ කෑලි දාන්නේ. මේක මකනවා. ඔන්න මකනවා. මකන්න ලෝබය ළමයි. එනකොට මකනවා. දැන් බලාගන්න. දැන් මෙන්න මේ ස්වායත්ත සිද්ධි වල ලක්ෂ ප්‍රස්ථාරේ මෙහෙමයි එන්නේ. අරයට නෙවෙයි අදින්නේ ස්වායත්ත සිද්ධි වලට. අපේ ලක්ෂ ප්‍රස්ථාරේ තියෙනවා ගැනීම් දෙකක්. සිද්ධි 7යි. මොනවයි? රතු 1, රතු 2, රතු 3, නිල් 1, නිල් 2, නිල් 3, නිල් 4. ඔන්න. ඊළඟට මේ පළමු ගැනීම. දෙවනි ගැනීම රතු 1, රතු 2, රතු 3, නිල් 1, නිල් 2, නිල් 3 මේක පුතා නිල් 4. මේක දෙවන ගැනීම. හරි. දැන් මෙහෙම සිද්ධියක් තියදවාල හොඳට බලා ගන්න මේ කියන කාරණා. මේ වාදනයේට අත දාලා බෝලයක් ගන්නවා. වෙන වැඩ නවත්තලා අහගන්න. බෝලයක් ගන්නකොට මට මුලින්ම පුතේ රතු එක ලැබුණා. රතු එක ලැබුණොත් මම ඒක නැවත දානව නේද? නැවත දාන නිසා දෙවනි සැරේ ගන්නකොටත් ඒ රතු එකම ලැබෙන්න පුළුවන්. හොඳට කල්පනා කරන්න. මේ ගොඩක් ළමයිට වරදින්නේ ස්වායත්ත පරායත්ත කතන්දර දෙක. මේ විෂය නිර්දේශයේ තියෙන හොඳම කොටස් දෙක දැන් කරන්නේ. මේ දෙක කරාම ඉවරයි සම්භාවිතාව. හරිනේ? ඊළඟට රුක් සටහන. එතකොට මේ රතු එක මුලින්ම අරගෙන අපි මේකෙන්ම ගමු. රතු එක මුලින්ම අරගෙන නැවත දානවනේ. ඔන්න පරීක්ෂණයට ආව දෙන්නේ. අපි කියමුකෝ ඔන්න මමයි මලීෂයි මේ පරීක්ෂණයට එනවා. මම ගන්නවා බෝලයක්. මම ගත්ත රතු එක බෝලේ. අරගෙන මම පාට ලකුණු කරන් දැම්මා. ඊළඟට දෙවනි ගැනීම මලීෂ කරනකොට මලීෂටත් රතු එක ලැබෙන්න පුළුවන්. ඇයි මං ගත්තු රතු එක දැම්මා. එහෙනම් මෙහෙම වෙන්න පුළුවන්. අන්න එහෙම සිද්ධියක් තියෙනවා. පළමුව රතු එක ලැබී දෙවනුවද රතු එක ලැබීම වෙන්න පුළුවන්. මෙහෙම වෙන්න බැරිද? මට රතු එක ලැබිලා මම දානවා. මලීෂ ගන්නකොට ලැබෙනවා රතු 2. එහෙනම් එහෙම සිද්ධියක් නැද්ද? පළමුව රතු 1 ලැබී දෙවනුව රතු 2 ලැබීම. මේ රතු 1 ලැබී රතු 2 ලැබීම වෙන්න පුළුවන්. මට රතු 1 ලැබිලා මලීෂට රතු 3 ලැබෙන්න එහෙම සිද්ධියකුත් තියෙනවා. පළමුව රතු 1 ලැබී දෙවනුව රතු බෝලයක් නෙවෙයි පුතේ ඊළඟට ගන්නෙ කොට නිල් බෝලයක් ලැබෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම සිද්ධියකුත් තියෙනවා. රතු 1 මුලින් ලැබී දෙවනි ගැනීමේදී නිල් 2 ලැබෙන්න පුළුවන්. නිල් 3 ලැබෙන්නත් පුළුවන්. නිල් 4 ලැබෙන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ වෙන සිද්ධි සේරම එක සැරේට ලැබෙන්නේ නැහැ පුතේ. සිද්ධි එක සිද්ධිය වෙන්නේ මේ. හැබැයි විය හැකි සියලු සිද්ධි අපි මේකේ ලකුණු කරනවා. එහෙම වෙන්නත් පුළුවන්. මෙහෙම වෙන්නත් පුළුවන්. අර එහෙම වෙන්නත් පුළුවන්. සේරම ටික තියෙනවා. ඕන එකක් වෙන්න පුළුවන්. වීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා ලක්ෂ ප්‍රස්ථාරයේ අපි සේරම ටික ලකුණු කරනවා. මෙහෙම වෙන්න බැරිද? මුලින් රතු 1 ලැබිලා රතු 2 ලැබිලා ඊළඟට රතු 1 රතු 2 රතු 3. නැත්තම් නිල් 1 නිල් 2 නිල් 3 නිල් 4. ඔය එකක් ලැබෙන්න පුළුවන්. එනවා වල තේරෙනවා මේක ලක්ෂ ටික තේරම වදින. ඔය ඕනම සිද්ධියක් වෙන්න පුළුවන්. මේ ඔය මුලින් නිල් 2 ලැබුණොත් ඊළඟට රතු 1 රතු 2 රතු 3 නිල් 1 නිල් 2 නිල් 3 නිල් 4 ලැබෙන්න පුළුවන්. ඊළඟට මෙහෙම වෙන්න බැරිද? අත දාලා ගන්නකොට ලැබුණ B3 බෝලය ඊළඟට ඔය එකක් ලැබෙන්න පුළුවන්.
ඊළඟට V4 ලැබිලා ඔය එකක් ලැබෙන්නත් පුළුවන් ළමා. ඔන්න ඔහම මේ පරීක්ෂණයට අදාළ සිද්ධි සේරම කීයක් තියෙන්නේ? මේ ස්වායත්ත සිද්ධියකට අදාළ ලක්ෂ ප්‍රස්ථාරණි සිද්ධි කීයක් තියෙන්නේ? දන්නවද? මෙතන සිද්ධි කීයක් තියෙන්නේ? 49ක් තියෙනවා. මේ පැත්තට 7යි, මේ පැත්තට 7යි, 7 වරක් 7 49යි. එහෙනම් මේ පරීක්ෂණයේදී අපිට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල වර්ග 49ක් තියෙනවා. හැබැයි ඉතින් 49න් එකයි වෙන්නේ. ඒකත් තේරුම් ගන්න ඕන. මම දැකලා තියෙනවා සමහර ළමයි කල්පනා කරන සර් ලෝකේ 49ක් ලැබෙනවද? ඉතින් අපි යන්නේ දෙකයි. ඔක්කොම ටික තමයි මේ ඇදලා තියෙන්නේ. එකයි ලැබෙන්නේ. හරි. මේක අඳින්න ඕන ඕක යටි. ටක් ගාලා අඳින්න. මේක අඳින්න. සායත්ත ගැන මේ තාම කියලා දුන්නේ තාම මෙයාට ආවේ නැහැ. සායත්තවල ලක්ෂ ප්‍රස්ථාරේ මේ මතක තියාගන්න. සායත්තවල ලක්ෂ ප්‍රස්ථාරේ තමයි මේ. හරිද ළමයි? ඉක්මනට කියන්න. පරායත්තත් උගන්වන්න ඕන. අපි සම්භාවිතාව කරනවා හරියටම දවස් 5ක් හෝ 6ක්. හරිනේ? ටක් ගාලා ඉවර කරන්න බෑ. ඒ කියන්නේ මේ මාසේ ඉවර වෙන්න කොට සම්භාවිතාව ඉවර වෙයි. ලබන සතියේ අඟහරුවාදයි බදාදයි 2යි. එතකොට දවස් 3යි තව දෙකක් කරන්න. දවස් 5ක්වත් යයි කරන්න. ඒ කියන්නේ පැය දෙකේ පන්ති වලින් දවස් 5ක් හෝ 6ක් යයි. මේවා කළා රුක් සටහන් ඇඳලා පාස් පේපර් කළානේ. අද ගොඩක් කියන කරන්න. මේක ඉවරද? ඔන්න මකනවേ. හරි. අපි මේක යටතේ ලියා ගමුකෝ මෙහෙම. ලියන්න. යම් පරීක්ෂණයකදී එක් සිද්ධියක සිදුවීම
යම් පරීක්ෂණයකදී එක් සිද්ධියක සිදුවීම යම් පරීක්ෂණයකදී එක් සිද්ධියක සිදුවීම එක් සිද්ධියක සිදුවීම අනෙක් සිද්ධිය කෙරෙහි එක් සිද්ධියක සිදුවීම අනෙක් සිද්ධිය කෙරෙහි බලපෑමක් අනෙක් සිද්ධිය කෙරෙහි බලපෑමක් ඇති නොකරයි නම් බලපෑමක් ඇති නොකරයි නම් එක් සිද්ධියක සිදුවීම අනෙක් සිද්ධිය කෙරෙහි බලපෑමක් ඇති නොකරයි නම් එය ස්වායත්ත සිද්ධියකි. එය ස්වායත්ත සිද්ධියකි. බලපෑමක් ඇති නොකරයි නම් එය ස්වායත්ත සිද්ධියකි. හරිද? ඔය සායත්ත සිද්ධි සඳහා පුතේ 10 වසරේදී අපි මෙන්න මෙහෙම ප්‍රකාශනයක් ගොඩනගනවා. ඒකත් ඔතෙන්ද අපි ලියාගමු. PA ඡේදනය B සමානයි PA.PB. මේක සායත්ත සිද්ධි සඳහා වළංගු වන ප්‍රකාශනයක්. PA ඡේදනය B සමානයි PA.PB. මෙන්න මේ දෙන්න ගුණ කරාම PA ඡේදනය B ලැබෙනවා. ඕවා අදාළව ගණනය කිරීම මම ඉදිරියේදී ප්‍රශ්නවලදී හමු වුණාම කරලා දෙන්නම්. දැනට ලියන්න ස්වායත්ත සිද්ධි සඳහා කියලා මෙන්න මේක ලියන්න. ස්වායත්ත සිද්ධි සඳහා ලියන්න. ස්වායත්ත සිද්ධි සඳහා right. PA ඡේදනය B සමානයි PA.PB. මේ ඩොට් කියන්නේ ගුණ කිරීම. හිතෙන් කියන්නේ ගුණ කිරීම. හරි. එච්චරයි. ඒක එතනින් ස්වායත්ත ගැන කතාව ඉවරයි. අපි ඕකෙන් දැන් ගණන් හදනවා තව චුට්ටකින්. මේකත් කියලා දීලා ඉන්නම් පුතේ. දෙක මේක තැන තියෙන එක වටිනවා. ලියන්න මාතෘකාව පරායත්ත සිද්ධි. පරායත්ත සිද්ධි. පරායත්ත සිද්ධි. පරායත්ත සිද්ධි. ඔයාලගේ අච්චුපොත ළඟ නැත්නම් ඔයාලගේ අච්චුපොත අරගෙන ගෙදරදී බලන්න මේ උගන්වපුවා තමයි තියෙන්නේ. පළවෙනි මාතෘකාව විදියට සායත්ත හා පරායත්ත සිද්ධි කියලා. හරි. දැන් අහගන්නකෝ. දැන් ඔයාලට තේරෙනවද මේ පරීක්ෂණය ටිකක් වෙනස්නේ? මම නැවත ඔය උපවාදනය අද ගන්න. අපි කියමුකෝ මෙන්න මේකේ මුලින්ම රතු එක බෝලේ ගත්ත කියලා. රතු එක බෝලේ ගත්තා. දැන් රතු එක බෝලේ ගත්තාම අපි කියමුකෝ මම පළවෙනියට රතු එක බෝලේ ගත්තා. ඒක අරගෙන ඉවරයිනේ. දැන් ඊළඟට එන කෙනාට දෙවනි ගැනීම කරන කෙනාට මේකට අත දැම්මට රතු බෝලයක් තියදලාමයි ගන්න. රතු බෝලේ ගත්තනේ දාන්නේ ප්‍රතිස්ථාපනය කරන්නේ. ඒ කියන්නේ රතු බෝලයක් නැවත කවදාවත් හම්බ වෙන්නේ නැහැ ළමයි. හරිනේ? හරියට කෑවා වගේ තමයි. මේසුට කන්න මොනවා හරි තියනකොට ඒකෙන් අරන් කෑවනම් අයිත් ඒ කෑම ටික එතෙන්ට යන්න විදියක් නැහැ. කාලා ඉවරයි. හරි නේද? ඒක ඉවරයි එතනින්. අයිත් ඒක ලැබෙන්නේ නැහැ. ඒ වගේ තමයි. පරායත්ත සිද්ධි වල ගන්නවා අයිත් තව කෙනෙක්ට ලැබෙන්නේ නැහැ. ඒක අරගෙන ඉවරයි. හරි නේද? එහෙනම් ඔන්න ඔය පරීක්ෂණයේ මෙහෙම සිද්ධියක් තියෙන්න පුළුවන්ද? පළමුව රතු එක ලැබී. හොඳට අහගන්න. පළමුව රතු එක ලැබී දෙවනුවද රතු එක ලැබීම පුළුවන් දෙහෙම සිද්ධියක් වෙන්න.
මොකද කියන්නේ? බෑ. පළමුව රතු එක ලැබී ඊළඟටද රතු එක ලැබීම එහෙම වෙන්න බෑ. මේවා මැජික් පරීක්ෂණ නෙවෙයි. ඒක නිසා පුතේ ඔන්න ඔය જાතියේ ලක්ෂ ප්‍රස්ථාරයක අදිනකොට මෙන්න මේ ලක්ෂය අපිට අඳින්න බෑ. පළමුව රතු එක ලැබී දෙවනුවද රතු එක ලැබීම කියන සිද්ධියක් නෑ. එහෙනම් ඔතෙන්ට ලක්ෂයක් අඳින්න බෑ. එහෙනම් අපි එතෙන්ට අඳින්නේ නෑ. මෙහෙම වෙන්න බැරිද? පළමුව රතු එක ලැබිලා දෙවනුව රතු දෙක ලැබෙන්න බැරිද? පුළුවන්. පුළුවන්. එහෙනම් එහෙම සිද්ධියක් තියෙන පුතේ. රතු එක ලැබිලා රතු දෙක ලැබෙන්න පුළුවන්. හැබැයි රතු එක නම් අයිත් වෙන්නේ නැහැ. රතු එකත් එක්ක රතු තුන ලැබෙන්න පුළුවන්. රතු එකත් එක්ක නිල් එක ලැබෙන්න පුළුවන්. නිල් දෙකක් පුළුවන්. නිල් තුනක් පුළුවන්. නිල් හතරක් පුළුවන්. එහෙම පුළුවන් අරම බෑ. ඔය පරීක්ෂණය මෙහෙම කරොත් පළවෙනියට රතු දෙක ගෝලය ගත්තොත් පළවෙනියට රතු දෙක ගන්නවා. එහෙම වෙලා නැවත අත දාලා ගන්නකොට රතු එක ලැබෙන්න පුළුවන්ද? මේක වෙනම එකක්. අර කලින් එක නෙවෙයි. දැන් ගන්නෙ මුලින්ම රතු දෙක. රතු දෙක අරගෙන නැවත දාන්නේ නැහැ. ඒ කියන්නේ රතු දෙකක් නෑ ළමයි. හැබැයි නැවත අත දාලා ගන්නකොට රතු එක නම් ලැබෙන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. හැබැයි මෙහෙම ලැබෙන්න පුළුවන්ද? රතු දෙක ලැබී නැවතත් රතු දෙක ලැබෙන්න පුළුවන්ද? බෑ. බෑ. ඒ කියන්නේ මෙහෙම සිද්ධියක් නෑ පුතේ. ඒක නෑ. ඒක හිස්. එහෙනම් අනිත් ඒවා ලැබෙන්න පුළුවන්. එකම වගේ එකම දේ දෙසරේ වෙන්න බෑ මේකේ. මැද හිස්. ඊළඟට අපි මුලින්ම රතු 3 ගත්ත කියමු. ඊළඟ අවස්ථාවේ රතු 1 ලැබෙන්නත් පුළුවන්, රතු 2 ලැබෙන්නත් පුළුවන්. හැබැයි පුතේ රතු 3 ලැබිලා නැවත රතු 3ක් ලැබෙන්න පුළුවන්ද? මේ සිද්ධිය බෑ. එහෙම එකක් නෑ. එකම සිද්ධිය නැවත වෙන්න බෑ. අනිත් ඒවා පුළුවන්. මේ බලන්න. මුලින්ම ගත්තේ නිල් 1 ගෝලේ නම්. එහෙනම් නිල් 1 ඉවරයි. එයා අරගෙන ගියා. අයිත් නිල් 1 නෑ. එහෙනම් ඊළඟට ගන්න කෙනාට ගන්න පුළුවන් නිල් 1ත් එක්ක රතු 1, රතු 2, රතු 3. හැබැයි එයාට නිල් 1 නම් අයිත් ගන්න බෑ. නිල් 2 පුළුවන් ගන්න. නිල් 3ක් පුළුවන්, නිල් 4ක් පුළුවන්. මේක බෑ. ඉවර වෙලා. ඉවරයි. අරගෙන ගිහිල්ලා කට්ටිය. right. මෙහෙම වෙන්න බැරිද? නිල් 2 ගත්තොත් මුලින් නිල් 2 අරන් යනවා. ඉවරයි. නිල් 2 ඉවරයිනේ. නිල් 2 ඉවරයි. ඊළඟට එන කෙනාට රතු 1 ගන්න පුළුවන්. රතු 2 පුළුවන්. රතු 3 පුළුවන්. නිල් 1ක් පුළුවන්. හැබැයි නිල් 2 නම් බෑ. නිල් 3 පුළුවන්. නිල් 4 පුළුවන්. එකම දේ නැවත ලැබෙන්න බෑ. B3 ගත්තොත් B1 රතු 1 පුළුවන්, රතු 2 පුළුවන්, රතු 3 පුළුවන්, නිල් 1 පුළුවන්, නිල් 2ක් පුළුවන්. හැබැයි නිල් 3 අයිත් ලැබෙන්නේ නැහැ. නිල් 4 මුලින් ගත්තොත් මේ ටික ලැබෙනවා. හැබැයි පුතේ නිල් 4 අයිත් ලැබෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න ස්වායත්ත සිද්ධිවල මැද පේලිය හිස් ලබන. sorry පරායත්ත සිද්ධිවල. මේන්න මේ මැද හිස්. එහෙමයි පරායත්ත සිද්ධිවල ලක්ෂ ප්‍රස්ථාරය අඳින්නේ. ඒව වෙනස් හරියට අඳුර ගන්න ඕනේ. මෙන්න පරායත්ත නම් එකම සිද්ධිය නැවත ලැබෙන්න බෑ. එහෙම සිදුවීමක් නෑ මේකේ. පළමුව රතු 1 ලැබී දෙවනුවද රතු 1 ලැබීම එහෙම නෑ පරායත්තවල. හරි නේද? හරි මොකද්ද මැසේජ් එකක් දාලා තියෙනවා? මෙතන ලක්ෂයක් අඩුයි මම ලකුණු කරලා තියෙනවා නේ sorry. හරි. B3ත් එක්ක B4 ලැබෙන්න පුළුවන්. දැන් හරි. මෙන්න මේ මැද ටික හිස් පරායත්තවල ඒ කියන්නේ ඔයාලා විභාගෙට පරායත්තාවොත් මෙහෙම තමයි ලක්ෂ ප්‍රස්ථාරය අදින්නේ. හරි. එහෙනම් අපි මේක සටහන් කරගමු. කොහෙද පටන් ගන්නෙ? මේක අඳ ගන්න. මේක අදි මාත්‍රිකා පරායත්ත සිද්ධි මේක අඳින්න. ඒක ඇඳලා යටින් ලක්ෂ ප්‍රස්ථාරය අදින්න. මේ දෙකම අඳ ගන්න.
මේක ඉවර නම් කියන්න දරුවනේ ඇඳලා දෙකම අඳින්න ප්‍රතිස්ථාපනය රහිත කියලා තියෙනවා. ඉවරද? හරි අපි චුට්ටක් මේක ගැනත් ලියන්න ඕනනේ. මේකත් ලියාගෙන විමු. ලියමු. යම් පරීක්ෂණයක එක් සිදුවීමක් අනෙක් සිදුවීම කෙරෙහි බලපෑමක් ඇති කරයි නම් එක් සිදුවීමක් අනෙක් සිදුවීම කෙරෙහි බලපෑමක් ඇති කරයි නම් එය පරායත්ත සිද්ධියකි. හරිද? right. දැන් මේ ඉගෙනගත්තු පරායත්ත සිද්ධියත් සම්බන්ධ කරගෙන දැන් මම
කාල වේලාව සීමිත නිසා සියලුම ගණන් ටික හදන්න බැරි වෙයි. පුළුවන් ගණන් ප්‍රමාණයක් හදන්නම්. අපි දරුවනේ හදමු ටියුට් එකේ 9 වෙනි ගාන. ටියුට් එකේ 9 වෙනි ගාන පෙළ ගන්නකො හැමෝම. හරිද? මම ඔන්න අදට විතරක් ඔයාලට ස්ක්‍රීන් එක දෙන්නම්. ටියුට් එක ගැටලුවක් තිබුණු නිසා 9 වෙනි ගාන හදන්න. හරි. ගාන ලියන්න ඕනේ නැහැ ටියුට් එකේ අංකේ දාලා ප්‍රශ්නෙට උත්තර ලිව්වා ප්‍රමාණවත්. මේ ඔගේ අර මුද්‍රණ දෝෂයක් තියෙන්නේ ලසු නෙවෙයි පුතේ ආපසු නොදමා. හරියට ලක්ෂපස්ථාය යන ගන්න සම්භාවිතාවක් කියන්න. ළමයි මේ ඔයාලා ලක්ෂපස්ථාරයේ අඳිනකොට අවස්ථා දෙකක් තියෙනවා බව මතක තියාගන්න. ආපසු නොදමා තවත් කාඩ් පතක් ඉවතට ගන්න. එතකොට අවස්ථා දෙකක් තියෙනවා. ඔයාලා සම්භාවිතාව ලියන්නත් ඕන ලකුණු කරපු ලක්ෂ ප්‍රමාණයට හරියන්න. ලක්ෂ ප්‍රමාණය වෙනස් කරන්න එපා. ඒ ප්‍රමාණයේ සම්භාවිතාව ලියන්න. ලේසි ප්‍රශ්න දෙකක් අහන්නේ. ඔයාලා තේරුම් අරන් ලියන්න. ඔව් 9 වෙනි ගාන හදන්න කියලා තියෙනවා. හරි අපි ඉක්මනට 9 වෙනි ගාන හදමු. ඉවර කරගමු.
හරිද? කාටපත් හතරක් තියෙනවා A B C D. මේක පළමු ගැනීම. එහෙම ලකුණු වෙන්න ඕන ළමයි. මේ මෙතෙන් ඊතල දාන්න එපා ළමයි. A B C D මේක දෙවන ගැනීම. හරි. මේකේ මේ ප්‍රශ්නේ තියෙන්නේ ගත්තාම දාන්න නැහැ ළමයි. ගත්තාම දාන්න නැති නිසා පළවෙනියට A ලැබුණොත් දෙවනියට A ලැබෙන්න බෑ. පරායත්තයි මේ සිද්ධිය. එහෙනම් පළවෙනියට A ලැබිලා ඕනනම් ඊළඟට B ලැබෙන්න පුළුවන්. C ලැබෙන්නත් පුළුවන්, D ලැබෙන්නත් පුළුවන්. A ලැබිලා A ලැබෙන්න බෑ. එකම සිද්ධිය නැවත වෙන්න බෑ. පරායත්තයිනේ. B එක්ක A ලැබෙන්න පුළුවන්. හැබැයි B ලැබෙන්න බෑ. C පුළුවන්, D පුළුවන්. C එක්ක A ලැබෙන්න පුළුවන්, B ලැබෙන්න පුළුවන්. හැබැයි නැවත C ලැබෙන්න බෑ, D පුළුවන්. D එක්ක A පුළුවන්, B පුළුවන්, C පුළුවන්. හැබැයි D බෑ. මෙන්න ලක්ෂ ප්‍රස්ථාරය මැද හිස්. ප්‍රශ්න දෙකක් අහනවා. පළවෙනියට මොකක්ද අහන්නේ? අවස්ථා දෙකේදීම B අක්ෂරය ලැබීමේ සම්භාවිතාව. right. උත්තරේ කියන්නේ අවස්ථා දෙකේදීම B ලැබීමේ සම්භාවිතාව. මට උත්තරයක් දෙන්න ඕන. අවස්ථා දෙකේදීම B ලැබීමේ සම්භාවිතාව. සියලුම සිද්ධි 1 2 3 4 5 6යි 12ක් තියෙනවා. සිද්ධි 12යිනේ. 12න් කීයද? කවුරුත් අර උත්තර දෙන්නේ නැහනේ. අවස්ථා දෙකේදීම B ලැබීමේ සම්භාවිතාව. බයනතු උත්තර දෙන්න. අවස්ථා දෙකේදීම B ලැබීමේ සම්භාවිතාව. එහෙම සිද්ධියක් තියද මේකේ? අවස්ථා දෙකේදීම B එකක් තියද? නෑ බිඳුව. බිඳුවයි. 12න් බිඳුවයි. අවස්ථා දෙකේදීම B ලැබෙන්න බෑ. දැන් මච්චර වෙලා පුණා කිව්ව එකම සිද්ධිය නැවත වෙන්න බෑ. ඊළඟට අවස්ථා දෙකේදීම C ලැබීමේ සම්භාවිතාව 12න් බිඳුව. 12න් බිඳුවයි. අවස්ථා දෙකේදීම C ලැබීමක් නෑ පුතේ. 12න් බිඳුවයි. කෙනෙක්ට ඕන නම් මේක බිඳුවයි කියලාම දාන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හරි නේද? right. ඔයාලට මම මේ ගෙදරදී හදන්න ගණන් කීපයක් දෙනවා ටියුට් එකේ. ඔයාලා ඒ ටික කරන්න ගොඩාක් ඕනේ නැහැ. තාම පාඩමේ මුලනේ ඉන්නේ. ගෙදරදී හදන්න ටියුට් එකේ 7 වෙනි ගානයි 8 වෙනි ගානයි ලකුණු කරගන්න. 7යි 8යි 10යි 7යි 8යි 10යි ගෙදරදී කරන්න. ඊළඟට මුලින් දුන්නා 4 වෙනි ගාන දුන්නා වගේ මතකයි. නෑ 4 වෙනි ගාන කරා. එක කරන්න කිව්වා, දෙක කරන්න කිව්වා, තුන කරන්න කිව්වා. හරි නේද? මම නිකන් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා වගේ ඔයාලට පේන්නේ නැහැ නේද ළමයි? තා චුට්ටකින් චුත වෙන්නේ යන්නේ. මට ඉරව් වල වැටලේ ඒකයි ප්‍රශ්නේ. හරිනේ? හරි. එහෙනම් ළමයි යන්න වෙලාව හරි. එහෙන් කතා කරනවා. දිව්‍ය ලෝකෙ මේ ඇවිල්ලා තියෙන්නේ නේ එහෙ එළිය. හරි නේද? එහෙනම් පුතේ අපි ඔතනින් අද වැඩ ටික අවසන් කරමු. ලබන සතියේ දවස් දෙකේ මේ පාඩම කරනවා. රුක් සටහන් ඇඳීමේ බලාපොරොත්තුව තියෙනවා බදාදවත්. බදාදවත් අපි බලමු රුක් සටහන් ටික අඳින්න මේ අඟහරුවාදා මේකේ ලක්ෂ ප්‍රස්ථාර ටික ඉවර කරමු. කෝල් එකක් දෙන්නම්. හරි. එහෙනම් පුතේ අපි මේ දැන් දිව්‍ය ලෝක යනවා කියුවා මේගොල්ලෝ බය වෙනවා. සර් අපිත් එන්න දාන්න. හරි. එහෙම කාටවත් යන්න බෑ ලේසි. පින් කරන්න ඕන. එහෙනම් පුතේ ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්. රෙකෝඩින් එක දෙන්නම්. ආයිබෝවන්. සර්වසන්නයි.